ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. සුභාරතී සංවාද මණ්ඩපය මෙතෙන් සිට ආරම්භන්නට අපට අවසරයි. සුභාරතී සංවාද මණ්ඩපය හැමදාම කාලීන කතාවක් ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ඒ පිළිබඳව ඔබ දන්නවා. අද දවසේදී අප සුභාරතී සංවාද මණ්ඩපය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වන බොහොම උණුසුම් මාතෘකාවක්. 20 වන සංශෝධනය තුල ඇතිවන තවත් එක් විශේෂ කාරණාවක් පිළිබඳව දේශපාලනිකව විවිධ මතිමතාන්තර නිර්මාණය වී තිබෙනවා. ඒ තමයි මේ විගණනය හා සම්බන්ධ වූ කරුණ. 20 වන සංශෝධනය තුලින් ශ්‍රී ලංකාවේ විගණනය සම්පූර්ණයෙන්ම අහෝසි වන ස්වභාවයක්, ඒ තුල ශ්‍රී ලංකාවේ ආයතනගත කාර්යභාරයන් විගණනයෙන් ඉවත් කරන ස්වරූපයක් ස්වභාවයක් සිදුවනවාය කියන දේශපාලනික මතවාදය මේ දිනවල බොහෝ තැන්වල මතුවන ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා ජාතික ගුවන් විදුලිය ලෙස සුභාරතී සංවාද මණ්ඩපය අප කල්පනා කළා ඇත්තටම 20 වන සංශෝධනයෙන් සිදුවන විගණනය හා සම්බන්ධ වූ කරුණු මොනවාද? මේ කියන කාරණාවන් වල ඇත්ත නැත්ත මොකක්ද කියන දේ පිළිබඳව සොයා විමසා දැනගන්නට. මොකද ඒ අයිතිය රටේ ජනතාව වන ඔබට තිබෙන නිසා. රටේ ජනතාව විසින් පත් කරන රජයක් ගෙනෙන සංශෝධනයක් තුලින් එවැනි දෙයක් සිදුවන වාද එහෙම නැත්නම් මේ කියන කාරණාවල සත්‍ය අසත්‍යතාවය කුමක්ද දැනගැනීමේ අයිතිය ඔබ සතුයි. ඒ නිසා අප සුභාරතී සංවාද මණ්ඩපය තුල සාකච්ඡා කරන්නේ 19 20 සහ විගණනය කියලා. 19 කියන්නේ 19 වන සංශෝධනය. 20 වන සංශෝධනය. මේ සංශෝධනයන් දෙක තුල විගණනයට සිදු වූ කාර්ය භාරය පිළිබඳව අද අප හොඳින් සවිස්තරාත්මකව දැනගනිමු. ඒ සඳහා වන ප්‍රාමාණික දැනුමැති සම්පත්දායකත්වයක් අද සුභාරතී සංවාද මණ්ඩපයට අප ගෙන්වා ගත්තා. වරලත් ගණකාධිකාරීවරයෙක් මේ හා සම්බන්ධ වූ ආචාර්ය උපාධියක් ඇති උදයශ්‍රී කාර්යවසම් මහත්මයා අද සුභාරතී සංවාද මණ්ඩපේ අපත් සමගින් එක්ව සිටිනවා. අපි ඔබතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබෝදෑසන කියලා. දයාබර හිතවතුනි, මේ සාකච්ඡාව ඔබට අපේ Facebook පිටුවේ ස්වදේශීය සේවයේ Facebook පිටුවේ නැරඹීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේ YouTube channel මේ සාකච්ඡාව ඔබට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සියල්ල ජාතික ගුවන් විදුලිය දැන් ඔබ වෙනුවෙන් සූදානම් කොට තියෙන නිසා මේ බොහොම විවෘතයි ශ්‍රව්‍ය දෘශ්‍ය බවට අප අද වන විට පත් වී තිබෙනවා මේ සමාජ මාධ්‍යත් එක්ක. එහෙමනම් 19 20 සහ විගණනය පිළිබඳව කතා බහ ආරම්භන්නට පෙර ආතුව සාමාන්‍ය පුරවැසියන්ට දැන් අපිට උදයශ්‍රී කාර්යවසම් මහත්මයා විගණනය කිව්වහම ඇත්තටම ටිකක් හරි අරුම පුදුම කතන්දරයක්. මොකද්ද මේ විගණනය කියලා සරලව පැහැදිලි කරලා දීම වරලත් ගණකාධිකාරීවරයෙක් විදියට ඔබතුමන්ට තියෙන මූලික වගකීමක් විදියට අපි දකිනවා. මොකද්ද මේ විගණනය කියලා කියන්නේ? දැන් ඕනම ආයතනයක් ගත්තහම ආයතනයක් කියලා කියන්නේ එක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, ලාභ නොලබන ආයතනයක් වෙන්න පුළුවන්, රෝහලක් වෙන්න පුළුවන්, අධ්‍යාපන ඕනම ආයතනයක මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා, වත්කම් තියෙනවා, ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. මේ දේවල් නිසි පරිදි ගිණුම්ගත කරන්නට ඕනේ. මොකද අවසානයේදී අපි සියලු දෙනාම දන්න දෙයක් තමයි රාජ්‍යාංශය වූ පෞද්ගලිකාංශයේ අප පරිහරණය කරන්නේ අපට අයිති මුදල් නෙවෙයි. අපට අයිති සම්පත් නෙවෙයි. ඒත් දැන් මේ සම්පත් වල අයිතිකාරයෝ ඉන්නවා. පුද්ගලිකාංශය ගත්තොත් සමාගම් වල කොටස් හිමියෝ ඉන්නවා. ආණ්ඩුව නම් රටේ මහ ජනතාව. දැන් මේ අන් අයගේ මුදල් සහ ඒ වත්කම් සම්පත් පරිහරණය කරන පාර්ශවය අපි බාරකරුවෝ හැටියට ඒවා නිසි පරිදි ගණන් මිනුම් ලියලා වාර්තා කරන්න ඕනේ. ඒ වාර්තා කිරීමේ අයිතිකරුවන්ට අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඒකට තමයි ඔය වගවීම කියලා කියන්නේ, accountability කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒතර දැන් මේක හරියට කෙරෙනවද කියලා දැන් ඔබතුමා මට මිලියන් 100ක් දෙනවා ව්‍යාපාරයක්
පටන් ගන්න කියලා මට ලාභ අරගෙන දෙන්න කියලා. අවුරුද්ද අන්තිමේට මගෙන් අහනවා මොකද වුනේ? ඒතර මං ගණන් ටිකක් හදලා ඔබතුමාට දෙනවා. හැබැයි මේ දෙක අතරේ තිබෙන විශ්වාසනීයත්වය මොකද්ද? මම ඔබතුමා මට සල්ලි දෙනවා. නැත්නම් ආණ්ඩුව ආයතනයකට සල්ලි දෙනවා. ඒවා පාලනය කරන අය පාලනය කරලා accounts ටික හදලා දෙනවා. ගිණුම් ටික හදලා දෙනවා. දැන් මේක සම්බන්ධයෙන් වගවීම කියන එක හරියට ඉෂ්ට වෙනවද කියලා බලන්න ස්වාධීන පාර්ශ්වයක් විගණකයෙක් කියලා ඉන්නවා. එය විෂය පිළිබඳව දැනුමක් තිබෙන ගිණුම්කරණය පිළිබඳව සහ ඊට අදාළ ඒ ව්‍යාපාර වලට දාලා ඉන්දිරිත පිළිබඳව දැනුමක් තිබෙන යම්කිසි වෘත්තීය පුද්ගලයෙක් වාර්තාවක් දෙනවා අයිතිකාරයාට නැත්නම් රජයේ නම් ආණ්ඩුවට නැත්නම් පාර්ලිමේන්තුවට මෙන්න මේ ආයතනයේ පරිහරණය කරපු සම්පත් පිළිබඳ තත්වය මම පරීක්ෂා කරා නැත්නම් අප පරීක්ෂා කළා. ඒ අනුව එම ආයතනයේ මූල්‍ය ප්‍රකාශනවල සත්‍ය හා සාධාරණ ස්වරූපයක් මම දකිනවා කියන එක තමයි විගණකේ කියන්නේ. දැන් සත්‍ය හා සාධාරණ ස්වරූපයක් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවයි තියෙන්නේ බොරු නෙවෙයි. සත්‍යයි කියන්නේ ඒකනේ බොරු නෙවෙයි. සාධාරණයි කියලා කියන්නේ මේවා ඊටා පාරදෘශ්‍ය ආකාරයට විනිවිද භාවයකින් යුතුව નિયમિત ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන්ට අනුව හංගලා නැතුව අවශ්‍ය දේවල් හෙළිදරව් කරලා තියෙනවා කියන එක තමයි සාධාරණ කියලා කියන්නේ. ඒතකොට විගණකේ කියලා කියන්නේ ආයතනවල හොර අල්ලන්න එන කෙනෙක් නෙවෙයි. විගණකේ කරන්නේ මූල්‍ය ප්‍රකාශනවල තියෙන තොරතුරු පිළිබඳව ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ස්වාධීන මතය ප්‍රකාශ කිරීම. අපි ඒකට කියනවා විගණකයාගේ වාර්තාවේ විගණන මතයක් ප්‍රකාශ කරනවා. ඔඩිට් ඔපිනියන් එකක් දෙනවා කියලා. ඒක වාර්තාවේ උඩම ඡේදයේ තියෙනවා විගණකගේ මතය කියලා. ඒ මතය කියන එක කියනවා අහවල් දිනෙන් අවසන් වූ වර්ෂයේ මේ ආයතනයේ ලාභ තත්ත්වය පිළිබඳව මේ ආයතනයේ වත්කම් වගකීම් පිළිබඳව මාගේ මතය වන්නේ මේවා සත්‍ය හා සාධාරණ ස්වරූපයකින් ඉදිරිපත් කර ඇති බවයි. එහෙම නැත්නම් යාට කියන්න පුළුවන් නෑ මේවා සත්‍ය හා සාධාරණ ස්වරූපයක් නෑ. ඔය මත දෙකම ඉදිරිපත් කරන්න පුළුවන්. මත හතරක් තියෙනවා. 4 જાතියක් තියෙනවා. මම ඒකට පස්සේ එන්නම්. හොඳයි. එක්ක විගණකාධිපතිවරයා නැත්නම් විගණකයා කියනවා සත්‍ය අසාධාරණ ස්වරූපයක් තියෙනවා කියලා. එක්ක කියනවා සත්‍ය අසාධාරණ ස්වරූපයක් නැහැ කියලා. එහෙමත් නැත්නම් කියනවා සමස්තයක් වශයෙන් ගත්තාම සත්‍ය අසාධාරණ ස්වරූපයක් පෙන්වනවා. හැබැයි මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් මගේ පැහැදීමක් නැහැ. ඒ තුන්වෙනි එක. හතරවෙනි එකේ කියනවා මට අවශ්‍ය කරන දේවල් ලැබුණේ නැහැ. මට ඉල්ලපු සාක්ෂි ලැබුණේ නැහැ. ලිපි ලේඛන ලැබුණේ නැහැ. පැහැදිලි කිරීම ලැබුණේ නැහැ. ඒ නිසා මම කිසිදු මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ කියලා කියනවා. මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නවා. දැන් ඉතිහාසයේ විගණකාධිපතිවරයෙක් එවැනි මතයන් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අවස්ථා ගණනාවක් තියෙනවා. මම ඒක පස්සේ විස්තර දෙන්නම්. හොඳයි. මෙන්න මේක තමයි මේ විගණනය කියලා කියන්නේ. ඒ අනුව විගණකයෙකුට පැවරෙන කාර්යභාරය බොහොම බරපතලයි. ඒක රටක් විදිහට ගත්තොත් තවත් විශාලයි. මොකද ඔබ ඉදිරිපත් කරන මේ මතවාදය තමයි රටේ ජනතාවගේ අයිතිය පිළිබඳව හැඟවෙන නියාමනය. ඉතින් එහෙම වුණාම විගණකයෙකුට විගණන ආයතනයකට පැවරෙන වගකීම පිළිබඳව අපට සරල අදහසක් ගන්නට පුළුවන්. ඇත්තටම විගණනේ රටකට අවශ්‍යම වූ කාරණාවක් කියන එක. අප උත්සාහ කරන්නේ මේ 19 වන සංශෝධනයෙන් සහ ඉදිරිපත් කර තිබෙන යෝජිත 20 වන සංශෝධනයෙන් විගණනය හා බැඳුණු කාරණාව කොයි ලෙසකින්ද විග්‍රහ වන්නේ කියන දේ පිළිබඳව රටේ ජනතාවට අවබෝධයක් ලබා දෙන්න. දැන් ඔබතුමන් සඳහන් කළා විගණනය සහ විගණකයා සතු කාර්යභාරය. දැන් ලෝකයේ අනෙක් රටවල් ගත්තොත් මේ විගණනය කොයි විදිහෙන්ද සිදුවන්නේ කියන එක. මොකද ලෝකයේ දියුණු රටවල් තියෙනවා සහ අපට වැඩිය පහළින් සිටින රටවල් තියෙනවා. මේ රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවොත් විගණනයට කොතරම් වැදගත් තැනක් දීලා තියෙනවද මේ රටවල්? දැන් මෙහෙමයි ඕනම රටක ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යන ආණ්ඩුවක්ද එහෙම නැත්නම් ඔය මැද පෙරදිග වගේ රටවල් වල තිබෙන ආණ්ඩුද එහෙම නැත්නම් චීනය වගේ රටවල් තිබෙන ආණ්ඩුද කියන එක පැත්තකට දැම්මත් ඒ සෑම රටකම විගණනයක් කියන එක රජය ආයතනවල ගිණුම් විගණනය කියන එක සිද්ධ වෙනවා. ඒතර ඕනම ආයතනයේ ඕනම රටක තියෙනවා උත්තරීතර විගණන ආයතනය කියලා එකක්. සුප්‍රීම ඔඩිට් ඉන්ස්ටිටියුෂන් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර ලංකාවේ නම් උත්තරීතර විගණන ආයතනය වෙන්නේ විගණන ඉස්සර නම් අපි කියන එකට විගණන දෙපාර්තමේන්තුව. දැන් ඒකට කියනවා ජාතික විගණන කාර්යාලය.
ඒතර මේ රටවල් වල මෙම උත්තරීතර විගණන ආයතන එකතු කරගෙන සමාජිකත්වයේ අරගෙන හදලා තියෙනවා අන්තර්ජාතික සංවිධානයක් උත්තරීතර විගණන ආයතන පිළිබඳව අන්තර්ජාතික සංවිධානය. ඒතර ඒ අයගෙත් යම් යම් නියාමනයන් මඟ පෙන්වීම් තිබෙනවා. ඒවා එක් එක් රටවල් වලටත් බලපානවා. පොදුවේ ලෝකයේ සම්මතයන් හැටියටත් ඒවා සැලකෙනවා. ඊට අමතරව ඒ රටවල් වල මූලික නීතිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එහෙම නැත්නම් වෙනත් යම් ප්‍රධාන නීතියක් මගින් මේ විගණනය කියන එකට රාජ්‍ය ආයතනයක් ක්‍රියා කරනවා. ඒතර ලංකාවේ 1799 ඉඳලම මේ විගණනය කියන විගණකාධිපති කියන තනතුර තිබිලා තියෙනවා. ඒක ඒ කාලේ දෙපාර්තමේන්තුවක්. ලංකාවේ තියෙන පැරදිම දෙපාර්තමේන්තුවක් මේ. පැරදිම දෙපාර්තමේන්තුවක් ඉංග්‍රීසින්ගේ කාලේ ඉඳලා. ඒතර ඒ දෙපාර්තමේන්තුව අද දෙපාර්තමේන්තුවක්. හැබැයි අද හඳුන්වන්නේ ජාතික විගණන කාර්යාලය කියලා. තමුත් ඒක තාම දෙපාර්තමේන්තුවක්. මම මේක ඉතාම වැදගත් මාතෘකාවක් මෙතනට ආවේ. ඒකෙන් අදහස් කරන්නේ මේ ව්‍යුහයන්හි වෙනසක් වෙලා නැහැ කියන කාරණාවද? දෙපාර්තමේන්තුවක් කිව්වහම ඒක පොදුවේ එන ලක්ෂණ තියෙනවා. අපි තුමු සේවකයන්ට පෙන්ෂන් හම්බ වෙන. අන්න එහෙම දේවල් තියෙනවානේ. දෙපාර්තමේන්තු ගිණුම්කරණයට අදාළ වෙන දෙපාර්තමේන්තු වලට අදාළ වෙන ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සංග්‍රහය වගේ දේවල් අදාළ වෙන ආයතනයක්. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් තාමත් දෙපාර්තමේන්තුවක්. නම වෙනස් වෙලා විතරයි. ජාතික ගිණුම් විගණන කාර්යාලය කියන නම වෙනස් වුණා විතරයි. එතකොට දැන් මේක දෙපාර්තමේන්තුවක් වුණාට අනිත් දෙපාර්තමේන්තු වලට වෙනසක් තිබෙනවා. ඒ තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කිසිදු අමාත්‍යවරයෙක්ගේ විෂයපතයට යටත් කරලා නැහැ. එහෙම වුණොත් ඒ කාර්ය කරන්න බෑ. එතකොට ස්වාධීනත්වය නැති වෙනවා. එදත් එහෙමයි 19 වෙනි සංශෝධනයේ යටතේත් එහෙමයි 20 වෙනි යෝජිත සංශෝධනයේ යටතේත් විගණකාධිපතිවරයා වග කියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඔබ හොඳ තැනකට මේ කතාව ගෙනෙනවා උදයශ්‍රී කාර්යවස මහත්මයා. ඒ කියන්නේ විගණන කොමිසම එන්නට පෙර ආතුව සිට පවා විගණන දෙපාර්තමේන්තුව කියන්නේ ස්වාධීන වූ ආයතනයක්. අනිවාර්යෙන්ම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 අපි ගත්තොත් එහෙම මේ කියන්නේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ව්‍යවස්ථාව මේ සංශෝධනයට පෙර එක මම මේ කියන්න හදන්නේ 153 එක වගන්තිය විගණකාධිපතිවරයෙක් වන්නේය. හරි. විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේය. විගණකාධිපතිවරයා යථාපැවැත්මෙන් සිටින තාක්කල් ස්වකීය ධූරය දරන්නේය. ඇත්තට මේ 19 වෙනි සංශෝධනයට කලින් පෙර ආතුව මෙන්න 19 වෙනි සංශෝධනයේ විගණකාධිපතිවරයෙක් වන්නේය. විගණකාධිපතිවරයා සුදුසුකම්ලත් විගණකවරයෙකු විය යුතු අතර ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත් කරනු ලබන්නේ. අනුමැතියට යටත්ව පත් කරනු ලබන්නේ. කොහොමද පත් කරන්නේ ජනාධිපති? විගණකාධිපතිවරයා යථාපැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධූරය දරන්නේ. පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. ඔව්. ඊට පස්සේ දැන් අපි එනවා 20 වෙනි සංශෝධනයේ. 20 වෙනි සංශෝධනයේ තියෙන්නේ විගණකාධිපතිවරයෙක් වන්නේය. විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේය. විගණකාධිපතිවරයා යථාපැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධූරය දරන්නේය. වගන්ති වල ලොකු වෙනස්කම් නැහැ. ඔව්. එකම වෙනස තමයි 19 වෙනි සංශෝධනය යටතේ කියලා තියෙනවා විගණකාධිපතිවරයා සුදුසුකම්ලත් විගණකරයෙකු. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහොමත් කලිනුත් තිබුණා. ඒ කියන්නේ වරලත් ගණකාධිකරණ ආයතනයේ සමාජිකයෙක් එමෙත අපි කියන චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් තමයි විගණකාධිපතිවරයෙක්ට පත් වෙන්නේ. ඒ ඉතිහාසය හැමදාම එහෙමයි. දැන් ඒව කොහෙවත් මේකේ අයින් වෙලා නැහැ. එහෙම අයින් කරන්න බෑ. එහෙම අයින් කරන්න බෑ. මොකද අපි ජාත්‍යන්තර මං කිව්ව සම්මුතියට බැඳිලා ඉන්නවා. ලීමා සම්මුතිය කියලා එකක් තියෙනවා. අපි ඒකට බැඳිලා ඉන්නවා. හරි. එතකොට මෙතන වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ කියන එක අයින් වෙලා කලින් තිබුණ තත්ත්වය. ඒ කියන්නේ 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය එන්නට කලින් විගණකාධිපතිවරයා පත් කරපු විදිහටම තමයි මේ පත්වීම දැන් යෝජනා කරන්න 20 වෙනි සංශෝධනය. ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ. ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට 19 වෙනි සංශෝධනයට කලින් මේ රටේ විගණකාධිපතිවරු ස්වාධීන විගණන කටයුතු කරන්න බැරි වුණාද කාටවත්? කොහෙවත් කාටවත් චෝදනා තියෙනවද ලංකාවේ? නැහැ. කිසිම විගණකාධිපතිවරයෙක් එහෙම පක්ෂාග්‍රාහීව කටයුතු කරා කියලා පාර්ලිමේන්තුවට දාලා තනතුරෙන් අයින් කළා නැහැ. මොකද එවැනි කාරණයක් කවදාවත් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළ සිද්ධ වුණේ නැහැ. අපි කතා කරමු මේ පිළිබඳව. 19ට පෙර ආතුව කොහොමද රටේ විගණනය සිදු වුණේ කියන කාරණේ. ඔබත් අපත් එකතුව සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින්. අප කතා කරන්නේ 19 20 සහ විගණනය පිළිබඳව. කතා බහට එක්ව සිටින්නේ වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතා.
විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි. සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් එකතු සිටින්නේ 19 සහ විගණනය පිළිබඳව අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ 91.7 91.9 අපේ තරංගමාලාවන් ස්වදේශීය සේවය හොඳින් ශ්‍රවණය කිරීමේ හැකියාව ඔබ හැම දිනාටම තිබෙනවා. 19 සහ 20 විගණනය පිළිබඳව මේ කතා කරන්නේ රටේ මේ මොහොතේ ඇතිව මතුව තිබෙන තත්ත්වයන් පිළිබඳව සලකා බලා. වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතායි සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අපත් සමග එකතුව සිටින්නේ. දැන් ඔබතුමන් අවසන් මොහොතේ නැත්තම් මේ අපේ විරාමයට පෙර ආතුව කතා කළේ 19ට පෙරත් විගණන කියන්නේම විගණකාධිපති කියන්නේම ස්වාධීන කෙනෙක් කියන කාරණේ. අපි එතනට මෙමුකෝ. දැන් 19 වන සංශෝධනයට පෙර ආතුව දැන් 20 වන සංශෝධනය තුලත් මේ ගෙනෙන්නට උත්සාහ කරන්නේ 19ට පෙර ආතුව තිබුණ තත්ත්වෙම තමයි. යම් යම් වෙනස්කම් වන්නට පුළුවන් සුළු සුළු නමුත් 19ට පෙර ආතුව තිබුණ තත්ත්වය තමයි 20 වන සංශෝධනයෙන් ගෙනෙන්නට උත්සාහ කරන්නේ. අපි කතා කරන්නේ විගණනය හා සම්බන්ධයෙන්. 19ට පෙරත් ඔය විගණන දෙපාර්තමේන්තුව තිබුණාය කියලා ඔබතුමන් කියනවා ස්වාධීනව තිබුණාය කියලා කියනවා. එහෙම වුණා නම් ඇයි 19 ගෙනීම තුල මේක කොමිසමක් වන්නේ කියන සරල තර්කය මම ඔබතුමන්ගෙන් ඇසුවොත්. දැන් ඔබ කතා කරන දේම පැහැදිලි වෙනවා මට. ඔබටත් මේ සිද්ධ වෙලා තියෙන දේ පිළිබඳව යම්කිසි ව්‍යාකූලතාවයක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්. එතකොට මම මේක පැහැදිලි කරන්න ඕනේ. කරුණා කරලා මහජනතාව දේශපාලඥයින්ටත් මං හිතනවා සමහර අයට මේ දැනුම නැහැ. විගණකාධිපතිවරයා මං කිව්වා 1799 ඉඳලා ලංකාවේ හිටියා. 19 වෙනි සංශෝධනයේ වෙනකනුත් හිටියා. 19 වෙනි සංශෝධනයෙන් පස්සෙත් ඉන්නවා. 20 වෙනි සංශෝධනයෙන් පස්සෙත් ඉඳී. හරිද? හැබැයි දැන් මේ විගණන කොමිසමක් කියලා එකක් ආවනේ 19 වෙනි සංශෝධනයෙන්. කරුණා කරලා මිනිසුන්ව නොමග යවන්න එපා කවුරුත්. විගණන කොමිසමයි විගණකයාගේ කාර්යභාරය අතර කිසිම සම්බන්ධයක් නැහැ. විගණකාධිපතිවරයාගේ රාජකාරිය තාක්ෂණික රාජකාරියක්. ටෙක්නිකල් ජොබ් එකක් යාට තියෙන්නේ. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය අපි මෙහෙම ගමු. විගණකාධිපතිවරයාට හොඳ වරමක් තියෙන අපි කියනවා මැන්ඩේට් එකක් තියෙන. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන. එදත් එහෙමයි අදත් එහෙමයි ඉදිරියටත් එහෙමයි. ඊට පස්සේ ඔහුගේ බලතල සහ කාර්යයන් තියෙනවා. ඒක ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට ඊට අමතරව පාර්ලිමේන්තුවට පුළුවන් වරින් වර විගණකාධිපතිවරයාට විශේෂිත රාජකාරි පවරන්න පුළුවන්. අන්න දැන් හොඳම උදාහරණයක් තමයි බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් එක සම්බන්ධයෙන් විශේෂ වාර්තා ඉදිරිපත් කරන්න කියලා පාර්ලිමේන්තුව නියෝග කරලා තිබුණා. ඒතර ඒවත් කරන්න ඕනේ. කිසිම ඇමතිවරයෙකුට විගණකාධිපතිවරයාට බලපෑම් දෙන්න උපදෙස් දෙන්න ඕඩර්ස් දෙන්න බෑ. වෙනත් කිසිදු ආයතනයකටත් බෑ. විගණකාධිපතිවරයා විසින් කරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් පසු කාලයේදී උසාවියකදී ප්‍රශ්න කරන්නත් බෑ කියලා විගණන පනතේ තියෙනවා. ඒතර දැන් මේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ වෙච්ච ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. මේ දෙක තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි ස්වාධීන විගණන කොමිෂන් සභාවක් ඇති කරා. දෙවෙනි එක තමයි ඊට පස්සේ මෙතන මේ ජාතික විගණන පනත කියලා එකක් ආවා. ඒක මේ 2018 අංක 19 ජාතික විගණන පනත. එතකොට මේ ජාතික විගණන පනත ආවේ මේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ. මේක කාලයක් තිස්සේ ඇදී තිබුණු දෙයක් එදා තමයි එළියට ආවේ. එතකොට දැන් ජාතික විගණන පනත විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සම්බන්ධ යම් කරුණු ඇතුළත් කරලා තිබෙනවා. ඒක විගණකයාගේ රාජකාරියට අදාළ දේවල් තියෙනවා. හැබැයි 19 වන සංශෝධනයෙන් ගෙන ආපු විගණන කොමිසමේ විගණකාධිපතිවරයාගේ කාර්යභාරයට හෝ බලතල වලට අදාළ කිසි දෙයක් නැහැ. මම ඕනනම් කියවන්නම්. දැන් 19 වන සංශෝධනයෙන් පස්සේ එනවා මෙම පරිච්ඡේදයේ කොමිෂන් සභාව යනුවෙන් හඳුන්වනු ලබන විගණන කොමිෂන් සභාවක් පැවැතිය යුතු අතර එකී කොමිෂන් සභාව එකී සභාවේ සභාපතිවරයා විය යුතු විගණකාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අහගන්න ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පහත සඳහන් සමාධිකයන්ගෙන් සමන්විත වන්නේය. දැන් විගණන කොමිෂන් සභාව ස්වාධීනයිනේ. කවුද දැන් මේකට සමාජිකව පත් කරලා තියෙන්නේ?
ජනාධිපතිවරයා විසින් විගණකාධිපති සහ විගණකාධිපතිවරයාව පත් කරන්නේ ජනාධිපති නම් විගණන කොමිසමේ සමාජිකයන් පත් කරන්නේ ජනාධිපති නම් හරිද? ඒතර ඒක එතනදී කොමිෂන් සභාවට පත් කරනකොට ඒගොල්ලෝ ස්වාධීනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතිව විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා පත් කරන්න යනකොට ඒක ස්වාධීන නැහැ. සමහරට හිතනවත් දන්නේ අර ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් ඕන නිසා එතනින් ස්වාධීන බව ඇති කරනවා කියලා. නිර්දේශය මත. හරිද? එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි පහත දැක්වෙන සමාජිකයන්ගෙන් සමන්විත වන්නේය. විගණකාධිපති තමයි පළවෙනි එක කියනවා. දැන් මේකේ 5 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක කෙනා විගණකාධිපති. දෙවෙනි තව එනවා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපති හෝ ඊට උඩ ශ්‍රේණීන් දෙකක් දරූ විශ්‍රාමික නිලධාරීන් දෙන්නෙක්. ඒ දෙන්න ඉන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ. අනිත් එක්කෙනා ශ්‍රේෂ්ඨාධිකරණ, අභ්‍යාචනාධිකරණ හෝ මහාධිකරණ රිටයර්ඩ් විනිශ්චයකාරයෙක්. අනිත් එක්කෙනා පළවෙනි පන්තියේ විශ්‍රාමලත් සිවිල් සේවකයෙක්. ඒ දෙන්න වයින් කරන්නකෝ. දැන් මේ 3 දෙනෙක් එන්නේ කොහෙන්ද? විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒතර මේක කොහොම ස්වාධීන විගණන කොමිසමක් වෙන්නේ? ඒතර මේක කොහොම ස්වාධීන විගණන කොමිසමක් වෙන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ මේ 19 සංශෝධනයට අත උස්සනකොට අත උස්සපු മന്ത്രിවරුන්ගෙන් මට අහන්න වෙලා තියෙන්නේ. එතකොටවත් දැක්කේ නැද්ද මේක ස්වාධීන විගණන කොමිසමක් නෙවෙයි කියලා? හරි. දැන් එහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒතර දැන් බලන්න ඒක තමයි පත් කරන අය. දැන් මොකද්ද මේ කොමිෂන් සභාවේ මොකටද මේක පත් කරන්නේ? මේ කොමිෂන් සභාව පත් කරන්නේ මොකටද කියන එක ඊළඟට බලන්න ඕනේ. කොමිෂන් සභාව සමාජිකයන් පත් කරලා තැනත්තා මේකේ මොනවද? ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සමාජිකයන්ගේ පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම බලය කොමිෂන් සභාවට පැවරෙන්නේ. මේ කොමිෂන් සභාව මේ ඔට්ටේ ජෙනරල්ට ඔඩිට් කරන්න හැටි කියලා දෙන එකක් නෙවෙයි ආ. ඒ කාර්යභාරය. දැන් ඊට පස්සේ කියනවා කොමිෂන් සභාව විසින් පහ සඳහන් බලතල කාර්ය සහ කර්තව්‍යද ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම කළ යුත්තේ. ශ්‍රී ලංකා විගණන සේවයට අයත් සමාජිකයන්ගේ සේවයට බඳවා ගැනීමේ පරිපාටි, ඔවුන්ගේ පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවෙන් පහ කිරීම වලට අදාළ රීති ඒවට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ප්‍රතිපත්ති වලට යටත්ව සකස් කිරීම. ඒවත් කරන්න ඕනේ කොහොමද? අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනවට යටත්ව. ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න බෑ මේ 19 වෙනි සංශෝධනය යටතේ. විගණන කොමිසම් සභාවට ඕන දේවල් කරන්න දීලා නැහැ එතනත්. අමාත්‍ය මණ්ඩලයට යටත්ව. නීතිය මගින් ස්ථාපිත කරන ජාතික විගණන සේවයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම. මේකත් විගණකාධිපතිරයාගේ විගණනයේ රාජකාරියට සම්බන්ධ නැහැ. නීතිය මගින් සලකනු ලබන පරිදි වෙනත් වූ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම ඔච්චරයි තියෙන්නේ. මහත්වරුනි ඔඩිට් කරන හැටි විගණනය කරන හැටි කියලා දෙන්න නෙවෙයි විගණන කොමිසම හැදුවේ. දැන් මම පාශ්චාත් උපාධිය සඳහා සහ මම මගේ අනිකුත් ගණකාර්ය කරන සුසුකම් ලැබුවා. මම විදේශ විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තා. විදේශ රටවල විගණනය ගැන මම අදින. ඉතින් මම දන්නවා ඔය කිසිම රටක විගණන කොමිසමක් නැහැ. හැබැයි විගණකාධිපති ඉන්නවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ විගණන කොමිසම දාගත්තේ මොකටද? මේ පරිපාලන වැඩකට හදපු ආයතනයක් මේක. සේවකයන්ගේ උසස් කිරීම බඳවා ගැනීම ඔය ටිකනේ. මෙන්න මේක බලන්නකෝ. දැන් කාට හරි පේනවා නම් විගණකාධිපතිවරයාට වැඩ ටික කරගෙන යන්න පහසු වෙන්න තමයි විගණන කොමිසම හැදුවේ. බඳවා ගැනීම. මෙන්න මේකයි අද වෙනකොට විගණකාධිපති දෙපාර්තමේන්තුව එහෙම නැත්තම් ඕක විගණන කාර්යාලය වෙලා තියෙනවනේ. ඒකේ ඇත්ත තත්ත්වය මේකයි. අතිරේක විගණකාධිපතිවරු 3 දෙනෙක් හිටියා. විගණකාධිපතිවරයාට යටින්. ඒ කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ඒ විගණන දෙපාර්තමේන්තුවක් තමයි ඕක කාර්යාලය කියලා හැඳින්වුවාට ඕක දෙපාර්තමේන්තුව. හොඳයි. අතිරේක විගණකාධිපති තනතුරු 3ක් තිබුණා. අද වෙනකොට 3ම හිස්. එක්කෙනෙක්වත් නැහැ. කොමිසම යටතේ. කොමිසමක් තිබිලත් නෙමෙයි. නියෝජ්‍ය විගණකාධිපති තනතුරු 12ක් තියෙනවා. 4ක් හිස් වෙලා තියෙන්නේ. තාම්පත් කරලා නැහැ. සහකාර විගණකාධිපතිවරු 44යි. ඉන්නේ 23යි. විගණන අධිකාරි 288යි. ඉන්නේ 188යි. විගණන පරීක්ෂකවරු 1200යි. ඉන්නේ 1000කට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩියෙන්. මම එක කාරණයක් කියන්නම්. මෙතන තියෙනවා විගණන අධිකාරී කියලා 288ක්.
විගණකාධිපතිවරයා විගණනය කරනවා ආයතන 1700කට වැඩි. එතකොට එක විගණන අධිකාරිවරයෙක් ආයතන 5ක් 6ක් විතර ඔඩිට් කරන්න ඕනේ. ඉතින් විගණන කොමිසමත් තිබිලත් පහුගිය අවුරුදු 5ේදී මේ තනතුරු ටිකවත් පුරවලා නැහැ නේ. දැන් මට මතුවන තර්කය තමයි උදයශ්‍රී කාර්යවසම් මහත්තයා දැන් සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක ආයතන ප්‍රධානියා දන්නවා ඒ ආයතනයේ සතු කාඩර් එක. නැත්තම් ආයතනයේ සතු මේ වේකන්සි ප්‍රමාණය රැකියා ප්‍රමාණය. දැන් ඒ රැකියා ප්‍රමාණය නැත්තම් ඒ තනතුරු ප්‍රමාණය පුරවන්නේ නැතුව ආයතනයෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු කරගන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් වුණේ. ඒකත් කියන්න. විගණකාධිපතිවරයාට මේ 19 වෙනි සංශෝධනයේ එන්න කලිනුත් මම මේක කියවන්න ඕනේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ඔඩිටර් ජෙනරල් එකේ අය තමයි මේ ආණ්ඩුවේ ආයතන ඔක්කොම විගණනය කරන්න කියලා. ඒක වැරදි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ මම කිව්වා විගණකාධිපතිවරයාට බලය ලැබිලා තියෙනවා රාජ්‍ය ආයතන විගණනය කරන්න. The Auditor General shall also perform and discharge such duties and functions as may be prescribed by Parliament by law. පාර්ලිමේන්තුව නීතියක් මගින් The Auditor General may, for the purpose of the performance and discharge of his duties and functions, engage the services of a qualified auditor or auditors who shall act under his direction and control. මේ කියන්නේ මොකද්ද දන්නවද? විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියටදී බලය ලබා දීලා තියෙනවා ඕනෙම වෙලාවක වෙන කෙනෙක්ගේ සේවය ලබා ගන්න එයා වෙනුවෙන් වැඩ කරන්න. මේ කියන්නේ මොකක්වත් නෙවෙයි. පෞද්ගලික අංශයේ විගණකවරුන්ට වැඩ පවරන්න විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා. මම ලංකා බැංකුවේ හිටපු සභාපති. දැන් ඒ කාලෙත් අද පවත් මේ ප්‍රධාන බැංකුවල ප්‍රධාන කාරණා ප්‍රධාන විශේෂේෂ්ඨ ඔක්කොම විගණනය කරන්නේ විගණකාධිපති නෙවෙයි. පෞද්ගලික විගණන සමාගම්. ලෝකේ පෞද්ගලික විගණන සමාගම් වලින් තමයි මේ විගණනය කරන්නේ. ඒතර මේ බැංකුවල ශාඛා තියෙනවා දහස් ගාණක්. මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික බැංකුව, මොකද්ද අර RDB කියලා තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. මේ බැංකු ටිකේ විතර ශාඛා තියෙනවා 2000ක් විතර මං හිතන්නේ. ඉතින් මේ ඔක්කොම ඔඩිටර් ජෙනරල් නෙමෙයි ඔඩිට් කරන්නේ. මේවා පුද්ගලික විගණකවරු ඔඩිට් කරන්නේ. ඒතර මේකෙන් කියවෙන්නේ මොකද්ද? කොමිසම එන්න කලිනුත් විගණකාධිපතිවරයාට ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් බලය දීලා තිබුණා පුද්ගලික අංශයේ විගණකවරු ලව්ව විගණන කටයුතු කරව ගන්න. රජයේ ආයතන. කොමිසම ආවා 19 වෙනි සංශෝධනය ආවා ජාතික විගණන පනත ආවා. ඒත් විගණකාධිපතිවරයා තවදුරටත් තමන්ගේ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය වෙලාවට පෞද්ගලික අංශයේ විගණකවරු ගන්නවා. ඒකට යාට ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් එදා ඉඳලා බලයක් දීලා තියෙනවා. ඉතින් මේව දන්නේ නැතුව කෑ ගහනවා මේ පුද්ගලික අංශයට විගණකයා කියන්නේ විගණකයා. වරලත් ගණකාධිකාරිවරු විගණකවෘත්තිකයෙක්. අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා. දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ආයතන 1700කට වැඩි විගණනය කරනවා. වරලත් ගණකාධිකාරිවරු කී දෙනෙක්ද ඉන්නේ? 18 දෙනයි. ඉතින් ඔබ හිතනවාද නැත්නම් යම් කිසි කෙනෙක් හිතනවද දන්නේ මේ සුළු වරලත් ගණකාධිකාරිවරුන් සංඛ්‍යාවකගෙන් තමයි මේ ඔක්කොම ඔඩිට් ටික කරන්න කියලා නැහැ. පෞද්ගලික අංශයේ විගණන සමාගම් වලට දීලා ඒ අයගේ සහාය අරගෙන තමයි මේ විගණන කටයුතු කරන්නේ. මේව මේ නොදැන කෑ ගහනවා එක්කෝ. එහෙම නැත්නම් දැනදැනත් නොමග යවන්න තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ඇති එක එක අයට. ඒ පෞද්ගලික ප්‍රශ්න නිසා මේවා ඉස්සරහට දාගෙන අවුල් කරන්න හදනවා මේ සැබෑ තත්ත්වය. බොහොම ස්තුතියි ඔබතුමා මේ කිව් කාරණාවට අපි තවදුරටත් කාරණා එකතු කරමු. සමහරු නොදැන මේ පිළිබඳව තර්ක කරනවා. සමහරු දැන වැරදි මතයක් සමාජගත කරන්නට උත්සාහ කරනවා. මේ මත දෙකටම අද සුභාරතිය තුල පිළිතුරු දෙන්නට අප උත්සාහ කරනවා 19ත් විත්සත් සහ විගණනය කියන කාරණාව පිළිබඳව මාතෘකාව තුල කතා බහට අප සමගින් එකතුව සිටින්නේ වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතා. නිවා දැනුම් පවස පුවත් රැගෙන විගස පුරා සවන් රසින පියා හඹන දසත ස්වදේශීය සේවයයි උදාන කරාවයයි
සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් එකතු සිටින්නේ 91.7 91.9 අපේ තරංගමාලාවන් ඔබ සුභාරතී සංවාද මණ්ඩපයේ නිත්‍ය සමාජිකයින් බව අප දන්නවා. ඒ නිසාමයි අප මෙවැනි කාරණාවන් පිළිබඳව නිරන්තර සාකච්ඡා කරන්නේ. 0112695446 අපේ දුරකථන අංක 2. ඔබේ අදහසට විවෘතයි සුභාරතී සංවාද මණ්ඩපය. මොකද රටේ ජනතාව තමයි මේවා පිළිබඳව ප්‍රශ්න කරන්නේ. හැබැයි සමහර තැනක ඔවුන්ට මේ පිළිබඳව නිශ්චිත මතවාදයක් නැහැ. තවක කියන දේ අසා ඔවුන් තමන්ගේ මතවාදය හදාගන්නවා වන්නට පුළුවන්. හැබැයි අද දවසේ අප උත්සාහ කරන්නේ නිවැරදි මතයක් සමාජගත කරන්නට. මේ ගෙනෙන්නට යෝජිත 20 වන සංශෝධනය තුළ දැන් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිතුමන්ට සහ කතානායකතුමන්ට ලබා දෙන්නට නියමිතයි. අප දන්නේ නැහැ ඒ තීන්දුව කොයි වගේ වේවිද කියලා. කොහොම වුණත් මේ යෝජිත 20 වන සංශෝධනය තුළ විගණනයට සිදුවන කාර්යභාරය පිළිබඳව විගණනයට සිදුවන වෙනස්කම් පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්නේ වඩා ගැඹුරින්. ඒ නිසා ඔබේ මතවාදයට ඔබේ අදහසට ඉඩක් කඩක් ලබා දෙන්නට අප සූදානම්. ඒ සඳහා පිළිතුරු දෙන්නට උදයශ්‍රී කාර්යවසම් මහතා ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතා සූදානමින් සිටිනවා. දැන් අපේ ආචාර්යතුමනි කෙනෙකු මතු කරන තව ප්‍රශ්නයක් තමයි මේ 19 වන සංශෝධනය තුළ ස්වාධීන කොමිෂන් සභාව ඇති කළා. ඒ ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට ලබා දුන් දැවැන්ත ශක්තියක් කියන කාරණේ. දැන් මේ ගෙනෙන්නට යෝජිත 20 වන සංශෝධනය තුළ මේ ස්වාධීන විගණන කොමිසම අකර්මණ්‍ය වන ස්වභාවයක් දැක ගන්නට පුළුවන් කියලා ඇතැම් අය සඳහන් කරනවා. මම ඔබගෙන් අහන්නේ ඔබ වරලත් ගණක අධිකාරීවරයෙක් විදියට මේ විශේෂ ශාස්ත්‍රය පිළිබඳව ආචාර්යවරයෙක් විදියට ඔබේ අදහස් කොයි වගේද මේ පිළිබඳව? දැන් 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු එක කොමිෂන් සභාවක් තමයි ජාතික විගණන කොමිසම. ඉතින් ජාතික විගණන කොමිසම මම මුලින්ම කිව්වා ඒක ස්වාධීන එකක් නෙවෙයි කියලා. මොකද ඒකට සමාජිකයෝ පත් කරන විදිය දිහා බැලුවාම ඔට්ට ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු 3 දෙනෙකුට එකතු වෙලා ඒක රැස්වීම තියන්න පුළුවන්. ඒතර ඒක ස්වාධීන විගණන කොමිසමක් නෙවෙයි. ඒ මගේ පෞද්ගලික මතය. ඔව්. මම දන්නේ ඇයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔයගේ දෙයකට අත ඉස්සුවේ කියලා. ඒක ඉතින් මට අදාළ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ නෑ. ඔව් මම හිටියනම් මම මේ ප්‍රශ්නේ අහනවා පාර්ලිමේන්තුවේ වෙලාවේ. දෙවෙනි කාරණේ තමයි ඒ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ හුදෙක්ම පරිපාලනමය කටයුත්තක් සඳහා. તો විගණකාධිපතිවරයාගේ තාක්ෂණික දැනුම සම්බන්ධයෙන්වත් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්වත් නෙවෙයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ දත් තිබුණා 19ට කලින් 19 යටතේ තිබුණා. ඉදිරියේදීත් ඒක ඒ විදිහටම ආණ්ඩුක ව්‍යවස්ථාවෙම සහතික කරලා තියෙනවා. ඒතර දැන් කොමිෂන් සභාව අහෝසි කිරීමට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දැන් කොමිෂන් සභාව අහෝසි කරනවා නම් හරි අපි බලන්න ඕනේ අහෝසි කිරීම නිසා ඇතිවන්නා වූ අලාභය හෝ හිස්තැන මොකද්ද කියන එක. ඒකයි කතා කරන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා නම් ඒ වෙනුවට විකල්පයක් ගේන්න කියලා යෝජනා කරන්නත් පුළුවන් කාට හරි. අපි මේ පිළිබඳව කතා කරමු 20න් ඇතිවන වෙනස. නැත්තම් 20න් ඇතරම විගණනය කියන කාරණේ ගැලවී යනවාද? ගැලවී යන්නේ නැහැ. කරුණා කරලා ඊළඟ මාතෘකාවට යන්න කලින්ම මම මේක ලේබල් එක ගහලා තියන්නම්. කිසිදු රාජ්‍ය ආයතනයක් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ගැලවී යන්නේ නැහැ. විගණනයෙන් ඉවත් කරන්නෙත් නැහැ. හොඳයි ඔබතුමන් මේ සඳහන් කරන කාරණාව පිළිබඳව තවදුරටත් අප කතා කරමු. මොකද ඔන්න ඔය කාරණාව තමයි මේ වන විට බොහෝ තැන්වල කතා බහට ලක්වන්නේ. වේදිකාවේ දේශපාලන සාකච්ඡා සම්මන්ත්‍රණවල ප්‍රවෘත්ති සාකච්ඡා තුළ 20න් විගණනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේක ජනාධිපතිවරයාට අත්නෝමතික බලයක් ලබා දෙනවා. අප දන්නේ නැහැ මේ කාරණාවේ න්‍යායාත්මක පසුබිම පිළිබඳව. ඒ නිසා න්‍යාය පිළිබඳව අවබෝධයක් තියෙන ඔබ වැනි විද්වතුකු ගෙනවිත් මේ පිළිබඳව අප විමසන්නට උත්සාහ කරන්නේ. දුරකථන ඇමතුම් දෙකකුත් අපට ලැබෙනවා. අපි ඔබට අවස්ථාව දෙන්නම් කෙටියෙන් ඔබේ අදහස ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. ආයිබෝවන්. අයිබෝන් සුබෝදේශනක් වේවා. සුබෝදේශනක් වේවා. විශේෂයෙන් මාතෘකාව ඉතා වැදගත්. මොකද අපිට අදල්පමණ තමයි දැන් මෙතනදී සාකච්ඡාවල බුදුනුනා සුදුසු උද්දේශ තමයි ඒ විගණාධිපති තනතුරටපත් වෙන්නේ. එතනදී තනතුරටපත් මොකද එතුමාගේ දක්ෂකම් හැකියාවල් ඔක්කොම ඉදිරිපත් කරගෙන ඉදිරි ගමනක් යෑමේ සඳහා තමයි ඒ කර්තව්‍යයට අතවිර වෙන්නේ. ඉතින් මට අපිට තීරණ හැකියාව නම් ජනතාවගේ අස්වාහන් හදන වික්‍රමයක් තමයි මේක. දැන් සාමාන්‍යයෙන් විගණාධිපතිතුමාගේ වැඩ කොටස කරද්දී රාජකාරී දෙපාර්තමේන්තුවක් එන්න තිබුණේ. ඒ දෙපාර්තමේන්තුවෙන් දැන් නොයෙකුත් ඒවා නම් වලින් කෙල්ලලා
තම තමන්ට ඕන කරන පුද්ගලයන් දාගෙන ඒ නිජීතන් වල මේ කරන. දැන් තනතුරු වල තිබුණා හිස්තැන්. ඒ හිස්තැන් වල මේ වෙනසේ පුරවල නැහැ. පුරවන්නේ හේතුව බැලුව ඒ අදාළ පුද්ගලයන්ගේ තියෙන අපුරාලීම සමාන. දුරකථන මාර්ගයේ යම් අපැදිලිතාවයක් තියෙනවා. අපි ඒ සඳහා පිළිතුරු දෙමු. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි ඔබට අවස්ථාව දෙන්නම්. හොඳයි. දුරකථනයේ විසන්ති වෙලා සමහරු එහෙම තමයි. ටිකක් වෙලා ඉන්නකොට දුරකථනය ඇතැම් වෙලා තියෙනවා වෙන්නට පුළුවන්. කොහොම වුණත් අපේ සාකච්ඡාව තුළ ඔබට ඉඩක්කඩක් ලබා දෙන්නට අප සූදානම්. අර මේ මහත්මයාත් ඇහුවේ අර ඔබතුමන් කියපු කාරණාවමයි. දැන් ඒ ප්‍රශ්නත් එක මටත් නැගෙන තර්කය තමයි දැන් ඔබම සඳහන් කරනවා මේ කොමිසම ඇති කරන්නේ හුදෙක් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව නෙමෙයි ඒ සේවාවේ තනතුරු උසස් වීම පත් කිරීම කිරීමට බැලුවාම මේක කෙරිලත් නැහැනේ මේ කොමිසම. ඒක කෙරිලත් නැහැ. දැන් මම තව දෙයක් කියන්න ඕනේ. විගණකාධිපතිවරයා වශයෙන් අදහස් කරන රජයේ විගණකයාගේ හෝ මමත් අවුරුදු 30ක් විගණකයෙක් හැටියට තමයි රස්සාව කරන්නේ පෞද්ගලික විගණකයෙක්. මමත් ওই රාජ්‍ය ආයතන විගණනය කරලා තියෙනවා. විගණකාධිපතිවරයාගෙන් අපිට ලැබෙනවා ඒවා සඳහා බලයක්. බලය ලැබුණාම මමත් ওই රාජ්‍ය බැංකුව ආයතන වෙනත් රාජ්‍ය සංස්ථා වගේ ආයතන විගණනය කරලා තියෙනවා විගණකාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ. දැන් විගණකයෙක් ඕනම රටක විගණනය කරනු ලබන්නේ විගණන ප්‍රමිතීන්ට සහ ඒ රාජ්‍ය ආයතනවලට හෝ පෞද්ගලික ආයතනවලට අදාළ වන නෛතික ප්‍රතිපාදන ඔස්සේ. දැන් උදාහරණයක් හැටියට දැන් මම රාජ්‍ය උගස් ආයෝජන බැංකුවේ සභාපතිවරයා. ඒතර ඒකේ විගණනය කරද්දී විගණකාධිපතිවරයා මුලින්ම අදාළ කරගන්නේ රාජ්‍ය උගස් ආයෝජන බැංකුව පනත 1975. ඒ පනතේ තියෙන ආකාරයට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ස්ථාපිත කරලා තිබෙන විගණන ප්‍රමිතීන් කියලා තියෙනවා ඔඩිටිං ස්ටෑන්ඩඩ්ස්. දැන් මේ විගණන ප්‍රමිතීන් හදන්නේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන් ආශ්‍රයෙන්. මම මුලිනුත් කිව්වා ඒ සඳහා තියෙනවා International Federation of Accountants, International Accounting Standard Board. මේ ආයතන වලින් තමයි මේ ප්‍රමිතීන් සකස් කිරීම සඳහා මඟ පෙන්වන්නේ. ඒතර ඒවායේ ශ්‍රී ලංකාවත් සමාජිකයෙක්. උත්තරීතර විගණන සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේත් අපි සමාජිකයෙක්. ඒක විගණකාධිපතිවරයාට සීට් එකක් තියෙනවා. හරි. ඉතින් මේ සියලු දේවල් වලින් තමයි විගණකාධිපතිවරයාගේ තාක්ෂණික කටයුතු මෙහෙ වෙන්නේ. ඒක මේ පාර්ලිමේන්තුවටවත්, ඒක එහෙම නැත්නම් මේ විපක්ෂයටවත්, ඒක මේ කෝප් එකටවත් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපේ වෘත්තිය. මමත් ඒ වෘත්තියේ. අපේ වෘත්තියේ ටෙක්නිකල් පැත්ත, එහෙම නැත්නම් තාක්ෂණික පැත්ත, විෂයානුබද්ධ පැත්ත අපි හදාගන්නේ. ඔය පාර්ලිමේන්තුවටවත් එහෙම නැත්නම් ඔය කාටවත් ඒක දෙන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුවට දෙන්න පුළුවන් තැනක් තියෙනවා. දැන් 1995 විගණන හා ගිණුම් කරන ප්‍රමිත පනතක් ගෙනාවා. ඒ පනත යටතේ තමයි මේ ප්‍රමිතීන් හදන්නේ. ඒ ප්‍රමිතීන් හදන්න පනතෙන් බලය දීලා තියෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට. ඒතර ඒව හදන්නේ අපි අපේ ආයතනයෙන් ඒව හදන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් වරලත් ගණකාධිකාරී ආයතනයේ පවරන ප්‍රමිතීන් නිර්මාණය කිරීමේ අයිතිය අපි හදන්නේ. පාර්ලිමේන්තුව ඒව හදන්නේ නැහැ. මේ දන්නේ නැති දේවල් කතා කරන්න ගිහලා මේ ඉගෙන ගන්න ළමයින්ටත් කරන්නේ අපරාධයක්. මේ ළමයිත් හිතනවනේ මේ කියන්නේ ඇත්ත කියලා. මම අවුරුදු 18ක් විගණනේ විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික ආයතනවල උගන්වපු මිනිහෙක්. මට හරි හිතට අමාරුයි මේ කරන විකාර ප්‍රෝඩාවල් වලට. ඔබේ වෘත්තිය පිළිබඳව. ඔව්. හොඳයි. අප මේ උත්සාහ කරන්නේ තේ නිවැරදි මතවාදයේ සමාජගත කරන්නට. අප විශ්වාස කරනවා ඔබ සුභාරතී සංවාද මණ්ඩපයේ සමග රැඳී සිටිනවා කියලා. ඒ නිසායි දුරකථනයෙන් ඔබ සම්බන්ධ වන්නට උත්සාහ කරන්නේ. දුරකථනයේ රැඳී ඉන්න ඔබට අවස්ථාව දෙන්නම්. ඔබේ අදහස ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න. ආයිබෝවන්. ආයිබෝවන් මම විශ්‍රාමලත් සෞඛ්‍ය කළමනාකරන සහකාර රංජිත් මොනරාගලි. හොඳයි රංජිත් මහත්තයා. දැනගන්න ඕනි මහත්තයා මට දැන් ඔය ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට මුදල් රෙගුලාසි ගිණුම් විතරද මේ ඔඩිට් වෙන්නේ? එහෙම නැත්නම් රාජ්‍ය ආයතනවල මේ භෞතික සම්පත් ඔඩිට් වෙන්නේ නැද්ද? ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ යටත් වෙන්නේ නැද්ද ඒක ඔඩිට් කරන්න? මම දන්න හැටියට දැන් අදාළ ආයතනේ අපි කියමු රෝහලක ගණකාධිකාරිවරයාගේ අභිමතයේ පරිදි වෙනත් රාජ්‍ය ආයතනයක නිලධාරීන් තමයි ඇවිල්ලා මේ ගබඩා සමීක්ෂණ කරන්නේ. මේක විනිවිද භාවය ඇති වෙනවද
සර්ව සාධාරණද කියලා මම අහන්න කැමති මෙතුමාගෙන්. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නේ බොහොම කෙටියෙන්. මම හිතන්නේ එතන කාර්යයන් දෙකක් මේ දැන් මේවා තමයි අත් වශයෙන්ම සාමාන්‍ය මහජනතාවට අවබෝධයක් නොමැති සමහර ශේෂ්ත්‍ර. දැන් ආයතනයක ගිනුම් පවත්වාගෙන යාම ඒ ආයතනයේ සම්පත් පාලනය කිරීමේ සියලුම වගකීම්. උදාහරණයකට දැන් මේ මාසේ අපි රජයේ ආයතන හැම එකම අයවැය හදන්න ඕනේ. හදලා මේක ඒ අදාළ පාලන මණ්ඩලයට දාලා බෝඩ් එකට දාලා සම්මත කරගන්න ඕනේ. ඒවා ඊට පස්සේ භාණ්ඩාගාරයට යවන්න ඕනේ. භාණ්ඩාගාරයේ අනුමැතිය ගන්න ඕනේ සමහර ආයතන වලට. අපිට අවශ්‍ය නැහැ සමහර බැංකු වලට එහෙම අවශ්‍ය නැති අවස්ථා තියෙනවා. ඒතර මේක කරාට පස්සේ ඒක ක්‍රියාත්මක ඒ බජට් එකේ තියෙන දේවල් ඒ වාර්ෂික සැලැස්මේ තියෙන කාර්යයන් කරගෙන යාමේ වගකීම පැවරෙන්නේ ඒ ආයතනයේට. පාලක මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට. ඒගොල්ලෝ ඒව කරගෙන යන්න ඕනේ. අර එතුමා ඇහුවා දැන් භාණ්ඩ සමීක්ෂණයට පිටින් එනවා කියලා. හරි. එහෙම එනවා හේතුව මේකයි. ආයතනයේ තියෙන භාණ්ඩ ඒ තැන්වල ඒ ප්‍රයෝජන කටයුතු සඳහා යොදවා ගන්නවද? ඒවා මේ වෙනකොට ඒ කියපු තැන්වල තියෙනවද? ඒවා හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න කාට හරි කියන්න ඕනේ. ඒතර දැන් ඔබතුමාට මම මේසකුයි පුටුවකුයි දීලා තියෙනවා. ඒක බලන්න මම වෙන කෙනෙකුට කියනවා ඇවිල්ලා බලන්න කියලා. ඒක පිටින් කෙනෙක් වෙන්න පුළුවන්. පිටින් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි ස්වාධීනත්වය කියලා කියන්නේ. ඒක විගණකාධිපතිවරයාට අයිති රාජකාරියක් නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ. දැන් මෙතුමා ඇහුවෙත් ඒකයි විගණකාධිපතිවරයාට මේ මුදල් රෙගුලේෂන් පමණද කියලා. හැබැයි විගණකාධිපතිවරයාට ඕනම ලියවිල්ලක් ඉල්ලන්න, ඕනම රාජ්‍ය ආයතනයකට ඇතුල් වෙන්න, ඕනම කෙනෙක්ගෙන් යම්කිසි ප්‍රකාශයක් ලබා ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය තියෙනවා. ඕනම පරිගණකයක් එහෙම නැත්නම් ඕනම වෙනත් යන්ත්‍ර සූත්‍ර පරීක්ෂා කිරීමට ඒ ස්ථානවලට ප්‍රවේශ වීමට එදත් විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට හෝ විගණකාධිපතිවරයා විසින් නම් කරන වෙනත් තැනැත්තෙකුටත් යන්න පුළුවන්. ඒ කියන්නේ විගණකාධිපතිවරයා ඔබතුමාට අඬ ගහලා කිව්වොත් ඔයා ඉංජිනේර කෙනෙක් නේද? ගිහිල්ලා ඉවරලා මෙන්න මේ මාර්ග සංවර්ධන අධිකාරිය එහෙම නැත්නම් අහවල් ආයතනයේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ සිවිල් ඉංජිනේරු වැඩක් මේක පිළිබඳව වාර්තාවක් දෙන්න කියලා ඔබතුමා පත් කරන්නත් විගණකාධිපතිවරයාට බලය තියෙනවා. මෙන්න මේක තමයි තත්ත්වය. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව අප මෙතෙන් සිට අප සූදානම් කතා කරන්න මේ 20 වන සංශෝධනයෙන් සිදුවනවාය කියන දේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉදිරි විනාඩි 15ක කාලය සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් එකතු වෙසිරින්නේ 19 20 සහ විගණනය පිළිබඳවයි කතා කරන්නේ. වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවස මහත්මයා අද සුභාරතී සංවාද මණ්ඩපයේ. ලක්දෙව් සදේශීය සේවාව මේ ලක්මහුන්ගේ දීවනාදයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් ඔබත් අපත් එකතු සිටින්නේ 91.7 91.9 අපේ තරංගමාලාවන්. පෙරවරු 7 පසුවේ විනාඩි 45යි දැන් වෙලාව. අප මේ කතා කරන්නේ 19 20 සහ විගණනය පිළිබඳව. දැන් අපි කතා කරමු මේ යෝජිත 20 වන සංශෝධනය පිළිබඳව. එයනේ තේමාව නිමිත්ත බවට පත්වන්නේ මේ වන විට 19 තුලින් නැති කළ විගණනයට ඇති කළ ස්වාධීනත්වයේ 20න් අහෝසි වෙනවාය කියන තර්කය තමයි ඇතැම් පාර්ශවයන් රට තුල මතු කරන්න උත්සාහ කරන්නේ. මා ඒ කාරණේ ඍජුව මහන්නම්කෝ ඔබතුමා මේකට පිළිතුරක් ලබා දුන්නා. හැබැයි තවත් ගැඹුරට අපි යමු. මේ යෝජිත 20 වන සංශෝධනය තුල විගණකාධිපතිවරයාගේ බලතල නැත්නම් විගණන කොමිසමේ කාර්යභාරය හැල්ලුවට ලක් කළාය කියලා කියන මේ මතවාදයට මම නැවතත් ඔබතුමාට කියනවා විගණන කොමිසමට විගණනය සම්බන්ධයෙන් කිසිම කාර්යයක් තිබ්බේ නැහැ. විගණනය සම්බන්ධ බලතල කාර්යව්‍ය කාර්යයන් සියලු දේවල් විගණකාධිපතිවරයා සතුවයි තිබුණේ. ඔය කියන 19 වෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල වලට හෝ ස්වාධීනත්වයට හෝ කාර්යභාරයට තැනක් දීලා තිබ්බේ නැහැ. ඒක දැන් අයින් වෙනවා කියලා තමයි යෝජනා කරලා තියෙන 20 වෙනි සංශෝධනයෙන්. ඒක ඉතින් පාර්ලිමේන්තුව තීරණය කරයි. මට අයිති වැඩක් නෙමෙයි. ඒක අයින් වුණා කියලා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය බලතල කාර්යව්‍ය සම්බන්ධයෙන් වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ අර විගණන කොමිසමෙන් දීලා තිබුණේ බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පරීක්ෂණනේ. ඒ ටික පෙර පරිදි ශ්‍රී ලංකා විගණන සේවය කියන එක අහෝසි වෙන්නෙත් නැහැ. විගණන සේවයක් තියෙනවා. විගණන අධිකාරිවරුන් සහ විගණන සේවය සහ මේ විගණන පරීක්ෂකවරුන්ගේ
පිරිස ජාතික අර විගණන සේවයට අයිති වෙනවා. හරි. ඒතර ඒකත් තියෙනවා. ඒතර එකම දේ වෙන්නේ පෙර පරිදි සමහර තනතුරු වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් එක්ක එකතු වෙලා පත්කිරීම කරන්න සිද්ධ වෙනවා. විගණන කොමිසමෙන් නෙමෙයි කරන්නේ. ඉතින් විගණන කොමිසම තිබිලා වැඩක් නැහැ. මොකද විගණන කොමිසම සමාජිකවත් කරන්නේ ජනාධිපති. ඔය කියන විදිහේ ස්වාධීනත්වය නැහැ වට යල්ලන්න ඕනේ නැහනේ. ඔය කියන ස්වාධීනත්වයක් ඔය කියන නැහැ ස්වාධීනත්වයක් එතන නැහනේ. හොඳයි. දැන් මම මේ අවස්ථා කීපයකදී පුද්ගලින් කීප දෙනෙකු මතු කර තර්ක ඔබතුමන් වෙත යොමු කරන්නේ. ඔබතුමන්ට පුළුවන් මේකට න්‍යායාත්මක පිළිතුරු දෙන්නට. ඊයේ පුවත්පතක සඳහන් වන ලිපියක තියෙනවා මේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳව තනිහා අනන්‍ය බලය පාර්ලිමේන්තුව වෙත පැවරී තිබියදී රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයෙන් සහ පාර්ලිමේන්තු අධීක්ෂණයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 ව්‍යවස්ථාවන් මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය පරපතල ලෙස උල්ලංඝනය කිරීමක් කියලා. ඒක දාපු එක්කෙනාටයි ඒ පත්‍රයටයි උසාවිය අරන් ගිහිල්ලා නඩුවක් දාන්න ඕනේ පට්ටපල් බොරු ජනතාවට ඉදිරිපත් කරනවට. ඔබ බොරුයි කියලා කියන්නේ මොන සාධක පදනම් කරලා? කොහෙද එහෙම එකක් තියෙන්නේ? 148 වගන්තියේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ පාලනය සියල්ලක්ම පාර්ලිමේන්තුව සතුයි කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක 148 වගන්තියේ තියෙන එම අනන්‍ය වූ බලය 19 වෙනි සංශෝධනයේවත් යෝජිත 20 වෙනි සංශෝධනයේවත් කතා කරලත් නැහැ. එහෙම එකක් නැහැ. වගකීමෙන් කියන්නේ. ඔය පත්‍රයට විරුද්ධව ඔය ලියපු මනුස්සයට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ. මේ 20න් මේ කියන අයිතියට කිසිදු බලපෑමක් ඉතින් ඒ වගන්තිය සංශෝධනය කරලා නැහැනේ. ඒ වගන්තිය සංශෝධනය කළා නැහැ කියන එකේ තේරුම මේක ඒ ආකාරයෙන්ම තියෙනවා කියන එකනේ. ඒ නිසා මේ කියන මූල්‍ය බලය එහෙම් පිටින්ම පාර්ලිමේන්තුව සතුයි. ඉතින් මේක හරි කතාවන්නේ. දැන් මේ කියන විදිහට මේ කවුරු හරි තනි පුද්ගලයෙක් හරි පුද්ගලයෙකු කණ්ඩායමක් කරේ කියලා මේ රටේ මූල්‍ය පාලනය කරන්න යනවා කියලා මහ ජනතාව නොමග යවන්නද ඔය හදන්නේ? මේ ලේ වැගිරෙන වැඩනේ ඔය කරන්නේ. මේ මිනිසුන් අල්ලලා හිරේ දාන්න එපා උසාවිය අරන් ගිහිල්ලා. හොඳයි. ඒක ප්‍රශ්නයක්. ඒ එක්කම තවත් මතුවන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම රාජ්‍ය ආයතන 1000කට වැඩි ප්‍රමාණයක් මේ 20 වන සංශෝධනය ගෙනෙන්නට යෝජිත 20 වන සංශෝධනය විගණනයෙන් ඉවත් කරනවා කියන තර්කය. පහුගිය කාලේ මේ මතවාදී මතුවන රාජ්‍ය ආයතන 1000කට වැඩි ප්‍රමාණයක්. එහෙම පළවෙනි කාරණේ තමයි ඒකෙදි මම කියන්න ඕනේ. ඒ ඉවත් කරන ආයතන 1000 හෝ 500 හෝ 1500 ලැයිස්තු මට එවන්න කියන්න. මහ ජනතාවට පේන්න පත්‍රවලට දාන්න කියන්න. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි එහෙම ඉවත් කරනවා කියලා මේ සංශෝධන වල කොහෙවත් නැහැ. ඔය කියන දේ මම දන්නවා. ඔය කියන්නේ වලිගේ පාවිච්චි. මොකක්ද ඔය නොකිය කියන්න උත්සාහ කරන්නේ? මම පැහැදිලි කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 එක වගන්තියේ මේ මම මේ කතා කරන්නේ 19 වන සංශෝධනයටත් පෙර තිබුණා විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු වල ගිණුම්ද අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාල පරිපාලන මොම ආයතන වල විගණන කටයුතු කළ යුතුයි කියලා. එතකොට 19 වෙනි සංශෝධනයේදී ඒක වෙනස් කරා මෙන්න මෙහෙම. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ දැන් මේක බලන්න කලින් තිබුණේ විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු වල ගිණුම්ද අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ඔහම තිබුණා. 19 දුනේ විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලය කියලා මේ කෑලි දෙක අලුතෙන් දැම්මා මෙතෙන්ට. මම ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ තෝහා සම්බන්ධවම. එතකොට මේ අලුතෙන් ආවා කියලා කියන්නේ කවුරු හරි හිතන් ඉන්නවද දන්නේ 19 වෙනි සංශෝධනය කරන්න කලින් ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලයයි අගමැති ලේකම්වරයාගේ කාර්යාලයයි විගණනය කරේ නැහැ කියලා. එතකොට දැන් හිතාගෙන නැත්තේ මේ 19 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ තමයි ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලයයි අගමැතිවරයාගේ ලේකම් කාර්යාලයයි විගණනයට භාජනය වුණේ විගණකාධිපතිවරයාගේ කියන එකක් දන්නේ මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ නිදහසින් පස්සේ 2015 වෙනකම්ම මේ දෙක ඔඩිට් කරලා නැහැ. 1978 ඉඳලා මේක ඔඩිට් කරලා නැහැ කියලාද කියන්නේ? පට්ටපල් බොරු. හේතුව මං කියන්නම්. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු කිව්වා මහත්මයා ඔය කාර්යාලය කියලා හැඳුන්වුවාට ඕවා රජයේ දෙපාර්තමේන්තු. ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය කිව්වත් අගමැති ලේකම්වරයාගේ කාර්යාලය කිව්වත් ඒ දෙක රජයේ දෙපාර්තමේන්තු දෙකක්. ඒකටනේ ලේකම්වරු ඉන්නේ. ලේකම් තමයි දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා.
ඕනම මේ ආයතනයක් ගත්තාම ඒක ප්‍රධානියෙක් ඉන්නවා. එයාට කියන නම වෙනස් වෙන්න පුළුවන්. තනතුරු නාමය වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රධානියෙක් ඉන්නවා එතන. ඒකේ ඉන්න මිනිස්සුන්ට පෙන්ෂන් ජොබ් එකක් තියෙන්නේ. ඒක රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපාදන වලින් තමයි ඒවා පාලනය වෙන්නේ. ඒතර දැන් මේ කියන විදිහට 2015 මේගොල්ලෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනය ගේනකම් මේ ආයතන නිකන් කැලෑ නීතිය යටතේ තිබිලා තියෙන්නේ. මේවා මහා අපරාධ මේ වගේ බොරු කියන එක. ඒක තමයි. දැන් අන්න ඒක තමයි. මම ඒකේ තව කැලලක් තියෙනවා. දැන් එතකොට ඒ කැලි දෙක අයින් කරලා යෝජිත සංශෝධනය මෙන්න මෙහෙමයි තියෙන්නේ වෙස්සේ. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු වල ගිණුම්. ඉතින් සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා සියලුම දෙපාර්තමේන්තු වල ගිණුම් විගණනය කරනවා කියලා. මම මේකට තව කතාවක් කියන්නම්. 19 වෙනි සංශෝධනයේ ගේන්න කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජාතික විගණන කාර්යාලය. හැබැයි තාමත් ඒක දෙපාර්තමේන්තුව. ඒක කාර්යාලය කියලා හැඳින්වුවාට ඒකත් දෙපාර්තමේන්තුවක්. තමන්ගේ වලිගෙවුඩ වාඩි වෙලා ඉන්න මිනිහා හරි දන්නේ නැහැ තමන් වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා. මේකේ ඔය අනිත් කතාව අයින් වෙනවා කියන කතාවත් මම කියන්නම්. දැන් 19 වෙනි සංශෝධනයෙන් ගෙනාව මෙන්න මෙහෙම එකක්. සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස් වලින් 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම්ද ඒවායේ ගිණුම් ඇතුළුව විගණනය කරනු ලැබිය යුතුයි කියලා තියෙනවා විගණකාධිපතිවරයා විසින්. ඒ 19 වෙනි සංශෝධනය. මේ කියන්නේ දැන් සමාගම් පනත කියන එක වෙනම ව්‍යවස්ථාපිත නීතියක්. ඒතර ඒ යටතේ තමයි සීමා සහිත සමාගම් කියන ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ. ඒතර ඒක ඒ කාලේ ඉඳලම තිබුණා. 1938 සමාගම් ආඥා පනතේ තිබුණා. 1982 අංක 17 දරන සමාගම් පනත තිබ්බා. ඊට පස්සේ දැන් 2007 අංක 7 දරන සමාගම් පනත තියෙනවා. ඒතර මේ හැම අවස්ථාවකම සමාගමක ගිණුම් විගණනය කරන්න ඕනේ. විගණනය කරලා විගණකවරයා ඒකේ රිපෝට් එක ඒ සමාගමේ කොටස් හිමියන්ට ෂෙයා හෝල්ඩර්ස්ලාට දෙන්න ඕනේ. දැන් ඔය කාලේ ඊට පසුවත් සමහර මේ සමාගම් වල කොටස් වලට සල්ලි දාලා තිබුණා එක්කෝ භාණ්ඩාගාරය එක්කෝ තවත් රාජ්‍ය ආයතනයක් එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයක් මේවයි කොටස් අරන් තිබුණා. ඒතර ඒ කොටස් ප්‍රතිශතය කොච්චර ගාණක් වුණත් ඒ කියන්නේ ආණ්ඩුවට ආණ්ඩුවේ ආයතනයකට අයිති කොටස් ප්‍රතිශතය යම්කිසි සමාගමක කොච්චර ප්‍රතිශතයක් වුණත් ඒවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගම් නිසා ඒවා විගණනයට භාජනය වුණේ සමාගම් පනතේ කියලා තියෙන විගණන ප්‍රතිපාදන වලට අනුව. විගණකාධිපතිවරයා විසින් නෙවෙයි. 19 වෙනි සංශෝධනයෙන් කිව්වා එහෙම නෙවෙයි 50% හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයක් කොටස් ප්‍රාග්ධනය යම්කිසි රජය රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයකට අයත් වන්නේ නම් එවැනි සමාගම් වල විගණනද මින් පසුව විගණකාධිපතිවරයා විසින් සිදු කළ යුතුයි කියලා ප්‍රතිපාදනයක් ගෙනාවා 19 වෙනි සංශෝධනයේ. මේ ප්‍රතිපාදනය සමාගම් සංකල්පයේ සම්පූර්ණයෙන්ම විනාශයට දැම්මා. තව දෙයක් කියන්න ඕනේ. ඔය පාර්ලිමේන්තුවේ මිනිසුන්ට තමතක වෙච්ච දෙයක් මම කියන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ සංශෝධනය ගෙනාවා. සමාගම් වල විගණනය වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි සමාගම් පනතට මේ සංශෝධනය ගෙනාවේ නැහැ. ඒ කියන්නේ සමාගම් පනත එහෙමමයි. සමාගම් පනත එහෙම මේක තියෙනවා. එතනත් වැරද්දක් තියෙනවා ඇත්තටම. එතන ගැටුමක්. එතන ගැටුමක් තියෙනවා. දැන් මේ ගැටුම මත එක මේ සමාගමක උසාවියට ගිහින් තියෙනවා. හරි. ඉතින් ඒක අයින් කරනවා නැවතත් ඒවා සාමාන්‍ය වාණිජ ව්‍යාපාර හැටියට විගණනය කරගෙන යන්න. මොකද හේතුව ඔය විගණකාධිපති ඔඩිට් කරන විගණනය කරන රාජ්‍ය ආයතන වලටයි අපේ පෞද්ගලික විගණකරු විගණනය කරන විගණනයේදී දෙකටම විගණන ප්‍රමිති හදන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. එක ෆැක්ටරි එකේ අඬු මිටි කතුරු පොරෝ ඔක්කොම හදනවා. හරිද? එක්කෙනෙක් ඒ උපකරණ ටික අරන් ගිහිල්ලා ආණ්ඩුවේ ආයතන ටිකේ වැඩ කටයුතු ටික විගණනය කරනවා. අනිත් තව කට්ටියක් ඒව අරන් ගිහිල්ලා පෞද්ගලික එකම ආයුධ වලින් තමයි ඔක්කොම වැඩ කරන්නේ. අප මේ කතා කරන්නේ 19 20 සහ විගණනය පිළිබඳව තවත් විනාඩි 2ක පමණ කාලයක් තියෙන දුරකථනයේ ටිකක් වෙලා ඉන්න අසන්නෙක් ඉන්නවා. අපි කෙටියෙන් ඔබේ අදහස ගන්නට කැමතියි. ආයුබෝවන්. ආයුබෝවන්. ඇත්තටම සුබ උදෑසනක් අපේ ආචාර්ය කාර්යවසම් මැතිතුමනි. මාතරින් මම කන්දගේ කියලා කෙනෙක් කතා කරේ.
සමහර විට ඔබතුමා එක මම මීට කලින් නම් කතා කළා තියෙනවා බැංකුවේ ඔබතුමා සභාපතිතුමා වගේ ඉන්න කාලේ ඔබතුමාගේ ප්‍රශ්නය අදහස ඉදිරිපත් කරන්න. ඇත්තටම මේ මම හිතන්නේ මේ බොහොම වටිනා අදහස් කීපයක් මොකද විගණනය සම්බන්ධවත් ඔය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධවත් විවිධ කතා දේශපාලන තමන්ගේ කෝණයෙන් බලාගෙන කතා කරන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ රටේ. ඉතින් ඒ තුල හුඟක් වෙලාවට මේ කට්ටිය අන්දබන්ද වෙලා නිකන් මේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් නැතුව කටයුතු කරනවා. මම හිතන්නේ අපේ ආචාර්යතුමා බොහොම පැහැදිලිව ඒක නිරවුල්ව ඒ කරුණු ටික ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ වගේ විග්‍රහයන් තමයි අවශ්‍ය වෙන්නේ මේ ගැටුම් ඇති වෙනවට එහෙම නැත්නම් ওই ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනකොට. ඉතින් මම හිතන්නේ සුභාරතීටත් අපේ ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. වගේම ආචාර්ය අපේ කාර්යවසම් මැතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක බොහොම සරලව නිරවුල්ව පැහැදිලි කිරීම කරාට. බොහොම ස්තුතියි කන්දගේ මහත්මයා. බොහොම ස්තුතියි. තවත් විනාඩි 2ක පමණ කාලයක් මාර අසන්නට හිටපු ප්‍රශ්නයටත් ඔබතුමා උත්තර දුන්නා අපේ ආචාර්යතුමනි. කොහොම වුණත් මා යලිත් වතාවක් මේ ප්‍රශ්නේ අහන්නම්කෝ. ඔය කියන විදිහට 20 වන සංශෝධනය තුලින් අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය මම මේ ආපහු අහන්නේ අවසන් විනාඩිය නිසා විගණනයෙන් ඉවත් කිරීමේ අපේක්ෂාවක් රජයට තියෙනවාද කියලා අපහසරයක් ඇහුවොත් පට්ටපල් බොරුවකි කිසිදු රාජ්‍ය ආයතනයක එහෙම නැත්නම් අගමැති කාර්යාලයේ හෝ ජනාධිපති කාර්යාලයේ ලේකම්වරුන්ගේ කාර්යාලවල විගණකාධිපතිවරයාගෙන් අයින් කරලා නැහැ. අයින් කරන්න ආණ්ඩුවට බෑ. කවදා හරි දවසක එහෙම අයින් කෙරුවොත් එදාට පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම වගකීමක් තියෙනවා. ඒකට මොකද කරන්න ඕනේ කියලා. ඉතින් දැන් ඕක හොඳම වැඩේ මං කියන්නම්කෝ. විගණකාධිපතිතුමාගෙන් කෝල් එකක් දීලා අහන්න කියන්නකෝ. සරලම ක්‍රමය. ඉවරයිනේ. සරලම ක්‍රමවේදය. එතන විගණන කොමිසම තාම තියෙනවනේ. ඉතින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලියුමක් යවලා අහගන්න කියන්නකෝ. ඔය කියන අයට. මේ වගකීම බැහැර වෙනවද නැද්ද කියන එක. බැහැ වෙනවද නැද්ද කියලා. ඉවරයිනේ. සමහර තැන්වල සරලව මේවට උත්තර හොයන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ සමාජගත කරන මතවාදයේ ඊට වැඩිය වැඩි වේගයකින් ජනතාව අතරට ගෙන යනවා. ඒකට මාධ්‍ය වග කියන්න ඕනේ. මොකද කවුරු හරි මොකක් හරි වාචාල විදිහට කතාවක් මොකක් හරි කරුවාම ඕකට ගිහිල්ලා මයික් එක අල්ලලා ඉවරලා ඕක තමයි ප්‍රවෘත්ති වලයි අරකේ මේකේ හැමෙම එකේම හයිලයිට් කරලා ප්‍රමුඛතාවය දීලා දාන්නේ. ඉතින් ඒකේ වගකීම මාධ්‍ය බාර ගන්න ඕනේ. අවසන් ප්‍රශ්න තප්පර කීපයක උත්තරයක් 20න් රටේ විගණනය ක්‍රමවත් වීම අක්‍රමවත් වීම පිළිබඳව ඔබතුමා වරලත් ගණකාධිකාරීවරයෙක් විදියට දක්වන අදහස. රාජ්‍ය ආයතනවල විගණනයේට ওই විගණන කොමිසම ඉවත් කිරීම නිසා තාක්ෂණික වශයෙන් විගණකයාගේ ස්වාධීනත්වයට විගණකයාගේ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් විගණකයාගේ විෂයපතය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ. කවුරු හරි එහෙම එකක් කියනවා නම් මම සූදානම් ඕනම සාකච්ඡාවකට එන්න. විවෘතයි ඒ අභියෝගය. තැන එක කතා නොකොට අප විද්‍යාත්මක සහ තාර්කික සංවාදයකට එළඹෙමු. යෝජිත 20 වන සංශෝධනයෙන් විගණනයට සිදුවන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳව අප විවෘත ප්‍රවේශයක් සුභාරතීන් තනා දුන්නා. අප හිතනවා මේ තුලින් ඔබට යමක් අවබෝධ වන්නට ඇතයි කියලා. ඒ විශ්වාසයත් එක්ක අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් සමුගෙන යන්නට සූදානම්. වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතාණනි බොහොම ස්තුතියි. ඔබතුමන්ගේ ඒ ප්‍රාමාණික දැනුමෙන් කොටසක් සරලව අපේ ජනතාවගේ අවබෝධය වර්ධනය කරන්නට ලබා දීමට උදෑසනින් පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. එහෙමනම් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අප සමුගෙන යනවා. යලිත් හමුවන බලාපොරොත්තු වෙන. අද අපේ නිෂ්පාදක කණ්ඩායම සමාජ මාධ්‍යම හේවීම හසිනී රේෂානි සමගින් විහංග සංකලන නාද ශික්ෂණීය රජීව නානායක්කාර අධීක්ෂණයේ ඉන්දික ජයරත්න සම්බන්ධීකරණ කාර්ය සහ නිෂ්පාදනයේ සුධර්මිකා විජේරත්න මම ශාන්තරෝහණ රණවක සුවදායි වාසනාවන්ත දිනයක් ඔබ හැමට.